හැමෝටම වගේ ඕනේ පාඩම් කරන්න තියෙන දේවල් ඉක්මනටම පාඩම් කරලා ඉවර කරන්න. ඒ කියන්නේ පාඩම ඉක්මනට මතක තියාගන්න. ඒක නිසා අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්න හිතුවා පාඩම් කරන දේවල් ඉක්මනටම මතක තියාගන්න පුළුවන් ක්‍රම 7ක්. ඒ වගේම තමයි වීඩියෝ එකේ අන්තිමට මම ඔයාලට බෝනස් ටිප් එකකුත් දෙනවා. ඒක නිසා අපේ වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් දැන් අපි යමු අද වීඩියෝ එකට. පළවෙනි එක තමයි ඇඳට යන්න කලින් පාඩම් කරන්න. රැට නිදි මරාගෙන පාඩම් කරන්න හොඳ නැති වුණාට රැට නිදා ගන්න යන්න කලින් පාඩම් කරන එක හොඳ අදහසක්. මේක ඔයාලට ටිකක් අමුතු දෙයක් වගේ හිතෙන්න පුළුවන්. පිස්සු අදහසක් කියලාත් හිතෙන්න පුළුවන්. හැබැයි විද්‍යාත්මක පරීක්ෂණ වලින් පෙන්නලා දීලා තියෙනවා ඔයාලා මොකක් හරි දෙයක් ඉගෙනගෙන එහෙමත් නැත්නම් පාඩම් කරලා ඉවර වෙලා ටික වෙලාවකින් නිින්දට ගියාට පස්සේ පැය 24ක් ගියාම ඒ දේවල් ඔයාලගේ මතකේ හොඳට ගබඩා වෙලා තියෙනවා කියලා. ඒක නිසා අනිත් දවසේ ඔයාලා රැට නිදා ගන්න යන්න කලින් එදා දවසේ පාඩම් කරපු දේවල් ආපහු කියව ගන්න. එහෙමත් නැත්නම් ඔයාගෙම ප්‍රශ්න අහලා ඒ පාඩම් කරපු දේවල් ආපහු මතක් කරගන්න. දෙවෙනි එක තමයි පොඩි කොටස පාඩම් කරන්න. ඔයාලට මොකක් හරි පාඩමක් දීර්ඝ කාලයක් තිස්සේ මතක තියාගන්න ඕනේ නම් ඔයාලේ පාඩමේ තියෙන ඔක්කොම දේවල් එක සැරේටම පාඩම් කරලා ඉවර කරන්න දාගන්න එපා. ඒ වෙනුවට ඒ පාඩම ඔයාලා කොටස් වලට බෙදා ගන්න. ඊට පස්සේ ඒ බෙදාගත්තු කොටස් වලින් එක කොටසක් විතරක් එක සැරේකට පාඩම් කරන්න. ඊට පස්සේ විනාඩි 5ක 10ක බ්‍රේක් එකක් කරන් ඕන නම් ඔයාලට පුළුවන් ඊළඟ කොටසක් පාඩම් කරන්න. මේ විදිහට ඔයාලා අලුත් කොටසක් පාඩම් කරන්න පටන් ගන්න කලින් හැමතිස්සෙම පරණ කොටසේදී ඔයාලා පාඩම් කරපු දේවල් ආපහු මතක් කරගන්න. මෙන්න මේ විදිහට පාඩම් කරනවට තමයි ස්පේස් රෙපිටිෂන් කියලා කියන්නේ. අපේ මනස දීර්ඝකාලීන මතකයට යවන්නේ එයාලට වැදගත් කියලා හිතෙන දේවල්. ඉතින් අපි මොකක් හරි කොටසක් ආපහු පාඩම් කරනකොට එහෙමත් නැත්නම් ආයෙ මතක් කරගන්නකොට මනස හිතනවා ඒ දේ අපිට ගොඩක් වැදගත් කියලා. ඊට පස්සේ ආයෙ ඒක අපේ දීර්ඝකාලීන මතකයට යවනවා. ඒක නිසා අනිත් දවසේ ඔයාලා සම්පූර්ණ දිග පාඩමක්ම එක සැරේ පාඩම් කරන්න යන්න එපා. පොඩි කොටස් වලට බෙදාගෙන පාඩම් කරන්න. තුන්වෙනි එක තමයි පාඩම් කරන්න තියෙන දේවල් කතාවක් විදියට හදාගන්න එක. අපේ අච්චු පොතේ එහෙමත් නැත්නම් නෝට්බුක් එකේ තියෙන පාඩමක් පාඩම් කරනකොට අපිට එක සැරයක් දෙසරයක් කියවුවට මතක හිටින්නේ නැහැ. ටිකක් වැඩි වෙලාවක් අරන් අපිට මේ දේවල් හොඳට පාඩම් කරන්න ඕනේ. හැබැයි කතාවක් එහෙම නෙමෙයි. ඔයාලම හිතලා බලන්න පොඩි කාලේ අම්මලා කතා කියලා දෙනකොට අපිට ඒක එකපාරක් දෙපාරක් අහපු ගමන් මතක හිටිනවා. දැනුත් කතා පොතක් කියවම අපිට මේ දේවල් එක සැරෙන්ම ඒ කතාවෙන් ගොඩක් ලොකු කොටසක් මතකයිනේ. ඉතින් ඒ වගේම අපිට පුළුවන් අපි පාඩම් කරන්න තියෙන දේවලුත් කතාවක් විදියට හදාගන්න. එතකොට ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන්. ලිස්ට් එකක් වගේ දේවල් ඔයාලට පාඩම් කරන්න තියෙනවා නම් ඒ වචන ටික ඔයාලට පුළුවන් එකතු කරලා සින්දුවක් වගේ හදාගන්න. ඉතින් මේ හදාගන්න සින්දුවේ තේරුමක් තියෙන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ඒ හැම සම්පූර්ණ වචනෙම දාලා සින්දුව හදන්න බැරි නම් ඒ හැම වචනෙමක තියෙන මුල් අකුරු ටික එකතු කරලා සින්දුවක් හදාගන්න. ඉතින් මේ සින්දුවේ තේරුමක් තියෙන්න ඕනේ නෑනේ. අපිට ඕනේ ඒ දේවල් ඉක්මනටම මතක තියාගන්න පුළුවන් වෙන්න විතරයි. ඊළඟ එක තමයි ඔයාලා පාඩම් කරන තැන මාරු කරන්න. එකම පාඩමක් එක තැනක ඉඳන් පාඩම් කරන්නේ නැතුව කිහිප තැනක ඉඳලා පාඩම් කරනකොට එහෙමත් නැත්නම් එක තැනකදී පාඩම් කරලා තවත් තැන් කිහිපයකදී ඔයාලේ පාඩම මතක් කරගන්නකොට අපිට ඒ පාඩමේ තියෙන කරුණු මතක හිටිනවා වැඩි කියලා විද්‍යාඥයන් පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මේකට ඔයාලට පුළුවන් ඔයාලගේ කාමරේ මේසෙ තියෙන තැන සැරින් සැරේ වෙනස් කරන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් එක දවසක් කාමරේ පාඩම් කරලා ඊළඟ දවසේ ශාලේ ඉඳන් පාඩම් කරන්න. එහෙමත් නැත්නම් ඔයාලගේ කැම කාමරේ ඉඳන් පාඩම් කරන්න. ඔයාලගේ ගෙදර කොහේ හරි කමක් නැහැ නිශ්ශබ්ද තැනක ඉඳන් පාඩම් කරන්න ඔයාලට පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ගෙදර ගෙවත්තේ ඉඳලා පාඩම් කරන්න. ඔයාලගේ ගෙදර ටිකක් සද්ද වැඩි නම් ගොඩක් සෙනග ඉන්නවා නම් ඔයාලට පුළුවන් පාඩම් කරන්න ලයිබ්‍රරි එකකට උනත් යන්න. මේ විදිහට ඔයාලා පාඩම් කරන තැන මාරු කරනකොට ඔයාලට කම්මැලි හිතෙන්නේ නැහැ. හැබැයි හැමදාම එකම තැන ඉඳන් පාඩම් කරනකොට ඔයාලට ටිකක් කම්මැලි හිතෙනවා. ඉතින් ඒක නිසා ඔයාලත් මේක try කරලා බලන්න. පස්වෙනි එක තමයි subjects මාරු කර කර පාඩම් කරන්න.
ඔයාලා එකම සබ්ජෙක්ට් එකක් ගොඩාක් වෙලා එක දිගට පාඩම් කරා කියලා ඔයාලට ඒ සබ්ජෙක්ට් එකේ තියෙන හැම දෙයක්ම ඉක්මනටම මතක හිටින්නේ නැහැ. ඔයාලම හිතලා බලන්න. ඔයාලා මොකක් හරි සබ්ජෙක්ට් එකක් එක දිගට පාඩම් කරගෙන යනකොට ටිකක් වෙලා යනකොට ඔයාලට කම්මැලි හිතෙනවා ඇති. නැත්නම් කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ කියලා ඔයාලට හිතෙනවා ඇති. අපි එකම සබ්ජෙක්ට් එක ගොඩක් වෙලා පාඩම් කරනකොට අන්න ඒ වගේ දේවල් වෙනවා. ඒක නිසා ඔයාලා එක සබ්ජෙක්ට් එකක් ගොඩක් වෙලා පාඩම් කරන්න නැතුව සබ්ජෙක්ට්ස් මාරු කර කර පාඩම් කරන්න. ඔයාලට පුළුවන් උදේට එක සබ්ජෙක්ට් එකක් පාඩම් කරලා හවස වරුවට වෙනත් සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න. රැට තවත් සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න. සාමාන්‍යයෙන් මේ විදිහට පාඩම් කරනකොට එක වගේ සබ්ජෙක්ට්ස් එක ළඟ පාඩම් කරන්නත් එපා. ඒ කියන්නේ විද්‍යාව, ඉතිහාසය වගේ ගොඩක් පාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට්ස් එකම දවසේ පාඩම් කරන්න එපා. ඔයාලා උදේ වරුවේ විද්‍යාව වගේ සබ්ජෙක්ට් එකක් පාඩම් කරනවා නම් ඔයාලට පුළුවන් හවස් වරුවේ ගණන් හදන්න. අන්න ඒ විදිහට පාඩම් කරනකොට ඔයාලට කම්මැලි හිතෙන්නේ නැහැ. ඉක්මනටම මතක තියාගන්නත් පුළුවන්. අනිත් එක තමයි ඔයාලා මොකක් හරි පාඩමක් පාඩම් කරලා ඉවර වෙලා ඒ පාඩමෙන් කොච්චර ඔයාලට මතකද කියලා බලන්න තමන්ගෙන්ම ප්‍රශ්න අහන්න. මේක හරියට ඔයාලා එක්සෑම් එකට කලින් ඉඳලම ලෑස්ති වෙනවා වගේ. ඉතින් මේකට ඔයාලට පුළුවන් පාස් පේපර්ස් එහෙමත් නැත්නම් ප්‍රැක්ටිස් ටෙස්ට් වගේ දේවල් කරන්න. මේ විදියට ඔයාලා පාඩමක් පාඩම් කරලා ඉවර වෙලා තමන්ගෙන්ම එකෙන් ප්‍රශ්න අහගත්තම අපේ මතකය වැඩි දියුණු වෙනවා. ඉක්මනට මේ පාඩම් මතක හිටිනවා. හැබැයි ඔයාලා මේක මුලින්ම කරනකොට එක සැරයක් පාඩම් කරලා ඉවරලා ඔයාලගෙන් ප්‍රශ්න අහනකොට ඔයාලට හැම දෙයක්ම මතක නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකට කමක් නැහැ. ඔයාලා මේ විදියට දිගටම කරගෙන යනකොට ඔයාලට ඒ දේවල් ඉක්මනට මතක හිටින්න පටන් ගනී. දෙතුන් පාරක් කරනකොට ඔයාලට මේක ගොඩක් ලේසි වෙනවා. 7 වෙනි එක තමයි ඉස්සර වගේ පෑනක් සහ පොතක් පාවිච්චි කරන්න. මේ දවස්වල ඔයාලගේ ගොඩක් ක්ලාසස්, ලෙක්චර්ස් තියෙන්නේ ඔන්ලයින් විදියට නිසා ඔයාලා අතින් නෝට්ස් ලියන්නේ නැතුව ඇති. ගොඩක් වෙලාවට ඔයාලට ඒ නෝට් එකේ PDF එකක් ලැබෙනවා ඇති. හැබැයි ඔයාලා පාඩම් කරනකොට මේ PDF එක එහෙමත් නැත්නම් soft copy එක කියවන ගමන් පාඩම් කරනවට වඩා මේ දේවල් ඔයාගේ මතින් ඔයා ලියනකොට ඔයාලට මේ දේවල් මතක හිටිනවා වැඩි. ඉතින් ඒක නිසා හැමතිස්සෙම PDF එකක් තිබුණත් ඔයාගේම නෝට් එකක් ඔයා අතින් ලියලා හදාගන්න. ෆ්ලෑෂ් කාඩ්ස් ඔයාගේම අතින් ලියලා හදාගන්න. ඔයාම ප්‍රශ්න හදලා ඒ ප්‍රශ්න වලට ඔයාම උත්තර ලියන්න. තව කෙනෙක්ට පාඩම කියලා දෙන විදියට ඔයාලා පාඩම ලියන්න. මේ විදියට කරාම ඔයාලට ඒ දේවල් ඉක්මනටම මතක හිටිනවා. මොකද නිකන් කියවනකොට වඩා ඔයාලා නෝට් එක අතින් ලියනකොට ඔයාලට ඒකට ඔයාලගේ අවධානය යොමු කරන්න ඕනේ. ඔයාලා ඒ විදියට හොඳට අවධානය යොමු කරාම ඔයාලට ඒ දේවල් ලේසියෙන්ම මතක හිටිනවා. ඔයාලා මේ වෙනකන් අපිත් එක්ක එකතු වෙලා හිටපු නිසා දැන් මම ඔයාලට අපේ බෝනස් ටිප් එක දෙන්නම්. ඒ තමයි පාඩම් කරන දේවල් හැමතිස්සෙම බලන්න, අහන්න, කියන්න. ඉතින් ඔයාලා පාඩම නිකන් හිතින් කියවන ගමන් පාඩම් කරනවට වඩා හොඳයි ඒ පාඩම හයියෙන් කියවන ගමන් පාඩම් කරන එක. මොකද ඔයාලා පාඩම හයියෙන් කියවනකොට ඔයාලගේ ඇස් දෙකෙන් ඔයාලා පාඩමේ තියෙන වචන දිහා බලනවා. ඒ වචන ඊට පස්සේ ඔයාලා අර කටින් කියනවා. ඒ වගේම තමයි ඔයාලගේ කන් දෙකට ඒ වචන ඇහෙනවා. මේ විදියට පාඩම් කරනකොට ඔයාලේ පාඩමට සම්බන්ධ වෙලා තමයි පාඩම් කරන්නේ. ඉතින් විද්‍යාඥයන් පෙන්නලා දීලා තියෙනවා ඔයාලා හිතින් කියවන ගමන් පාඩම් කරනවට වඩා මේ විදියට හයියෙන් කියවන ගමන් පාඩම් කරන එකේ වාසිය තියෙන්නේ එතකොට ඔයාලා ක්‍රියාශීලී වෙලා පාඩම් කරන එක කියලා. ඉතින් ඔයාලා මම මේ කියපු දේවල් කරාම ඔයාලට පුළුවන් ඔයාලගේ මතකය වැඩි කරගන්න. ඔයාලා පාඩම් කරන දේවල් ඉක්මනටම මතක තියාගන්න. මම හිතනවා මේ වීඩියෝ එකත් ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේම තවත් වැදගත් වීඩියෝස් බලන්න ඕනේ නම් දැන්මම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.